අයිබෝන් පුතේ සුබ දවසක් සියලු දෙනාටම අද අපි අලුත් පාඩමකින් තමයි සම්බන්ධ වෙන්නේ. අලුත් පාඩමක් ඒ කියන්නේ 11 ශ්‍රේණිය 5 වෙනි ඒකකයත් එක්ක තමයි අපි සම්බන්ධ වෙන්නේ පුතේ. 11 ශ්‍රේණිය 5 වෙනි ඒකකයේ එහෙම නැත්නම් ප්‍රකාශ විද්‍යාව කියන පාඩමත් එක්ක තමයි පුතේ අපි දැන් සම්බන්ධ වෙන්නේ. ප්‍රකාශ විද්‍යාව. එතකොට පළමු වාරයට අදාළ අවසාන පාඩම විදිහට අපිට මේ ප්‍රකාශ විද්‍යාව පාඩම සලකන්න පුළුවන්. පළවෙනි වාරයට අදාළව තියෙන අවසානම පාඩම. හරි. පස්වෙනි ඒකකයේ ප්‍රකාශ විද්‍යාව. දැන් අපි සාකච්ඡා කරන්න පටන් ගනිමු. අපි කතා කරා පුතේ. දැන් අපිට තියෙන පාඩම පස්වෙනි පාඩම කියලා. සාමාන්‍යයෙන් මේකේ මුලින්ම මේ පාඩමේ මුලින්ම අපි යනවා අනුමාත්‍රකාවකට. ඒක තමයි ආලෝක පරාවර්තනය කියන මාතෘකාව. මේ මාතෘකාව තමයි ආලෝක පරාවර්තනය. ආලෝක පරාවර්තනය කියන මාතෘකාවට තමයි අපි යන්න හදන්නේ. ආලෝක පරාවර්තනය කියන මාතෘකාව. ආලෝක පරාවර්තනය අපි කතා කරන අතර අලුත් කොටස තමයි ඔය ආලෝක පරාවර්තනය කියන කොටසෙන් තියෙන්නේ පුතේ. හරි. ආලෝක පරාවර්තනය. ආලෝක පරාවර්තනයක් කියන්නේ මොකක්ද? මේක කොහොමද වෙන්නේ? මේකට දායක වෙන්නේ මොනවද? මේ දේවල් ටික තමයි පුතේ අපි මුලින්ම මේකදී සාකච්ඡා කරන්නේ. හරි. අපි මුලින්ම පටන් ගන්නමු මෙන්න මෙහෙම. අපිට ඕනම වස්තුවක් පේන්න මොන දෙයක් වුණත් පේන්න නැත්නම් දෘෂ්ටිය සඳහා ප්‍රධාන සාධක දෙකක් බලපානවා. ඕනෑම වස්තුවක් පේන්න අපිට ප්‍රධාන සාධක දෙකක් බලපානවා පුතේ. මේ ආලෝක පරාවර්තනය කොටස මුලින්ම කතා කරන ඕනෑම වස්තුවක් පේන අපිට සාධක දෙකක් බලපානවා. ඒක තමයි එකක් ආලෝකය. පළවෙනි එක ආලෝකය, දෙවෙනි එක ඇස. එතකොට ඕනෑම වස්තුවක් පෙනීමට අපිට ප්‍රධාන සාධක දෙකක් බලපානවා. එකක් ආලෝකය, අනිත් එක ඇස. ඕනෑම වස්තුවක් පෙනීමට අපිට සාධක දෙකක් බලපානවා. එකක් ආලෝකය, අනිත් එක ඇස. අපිට කොච්චර ආලෝකය තිබුණත් ඇස් පේන්නේ නැති කෙනෙකුට, ඇස් වල ගැටලුවක් තියෙන කෙනෙකුට යම් කිසි වස්තුවක් දැක ගන්න බෑ පුතේ. කොච්චර හොඳින් පේන කෙනෙකුට වුණත් ආලෝකයක් නැති තැනකදී වස්තුවක් දැක ගන්න බෑ. අන්න ඒක නිසා පුතේ, අන්න ඒ හේතුව නිසා ආලෝකයයි ඇසයි කියන දෙකම තිබුණොත් අපිට යම් කිසි වස්තුවක් හොඳින්ම දැర్శණය වෙනවා. එහෙම නැත්නම් පේනවා. ඒතර පෙනීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක දෙකක් අපි කතා කරනවා. එකක් ආලෝකය, අනිත් එක ඇස. අපිට මොකක් හරි වස්තුවක් පේන්න හේතුව තමයි පුතේ, අන්න ඒ වස්තුවේ ඉඳලා ආලෝකය අපේ ඇහැ දක්වා ගමන් කිරීම. යම්කිසි ඕනෑම වස්තුවක් පෙනීම සඳහා ඇති අවශ්‍යතාවය තමයි ඒ වස්තුවේ ඉඳලා ආලෝකය අපි දක්වා ගමන් කිරීම. එහෙම අපි දක්වා ආලෝකය ගමන් කරන්නේ නැත්නම් පුතේ, අපිට ඒ වස්තුව පේන්නේ නැහැ. ඔයාලට සහ මට කියන දෙන්නටම මේ බෝඩ් එකෙන් එහා පැත්ත මෙතන ඉඳන් බලන්න බෑ. මේ ඉන්න ස්ථානේ ඉඳන් මේ බෝඩ් එකෙන් එහා පැත්ත බලන්න බෑ. ඇයි බෝඩ් එකෙන් එහා පැත්ත බලන්න බැරි? අපිට මෙන්න මේ ද්‍රව්‍ය හරහා නැත්නම් ද්‍රව්‍ය තුලින් එහා පැත්තේ ඉඳලා එන ආලෝකය එන්නේ නැති නිසා. ඒ ආලෝකය එන්නේ නැති නිසා. ඕනෑම වස්තුවක් පෙනීම ගත්තට පස්සේ පුතේ, සාමාන්‍යයෙන් පෙනීමට අපිට ආලෝකය ඇති කරන වස්තුන් ගත්තට පස්සේ අපි ප්‍රධාන වර්ග දෙකකට බෙදනවා. එකක් දීප්ත වස්තු. ආලෝකය නිකුත් කරන වස්තුන් වලට අපිට කියන්න පුළුවන් පුතේ දීප්ත වස්තු කියලා. සූර්යයා, විදුලි බුබුල. හැබැයි නිකම්ම කියන්න බෑ. ඒක ඔෆ් කරලා දුන්නොත් දීප්තියක් නැහැනේ. දැල්ලු විදුලි බුබුල, ඉටිපන්දම නිකන් කිව්වොත් වැරදි. දැල්ලු ඉටිපන්දම, අන්න ඒ වගේ දේවල් අපිට දීප්ත වස්තු විදිහට ගන්න පුළුවන්. තව ඉන්නවා පුතේ රෑබදුල්ලා, කණාමැදිරියා වැනි ජීවීන් පවා මෙන්න මේ දීප්ත වස්තු විදිහට අපිට ගන්න පුළුවන්. මොනවද? ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු විදිහට ගත්තා. ඒ වගේම ආලෝකය නිකුත් කරන්නේ නැති වස්තුන් වලට කියනවා පුතේ
අදීප්ත වස්තු. ආලෝකයේ නිකුත් කරන ඒවා දීප්ත වස්තු, ආලෝකයේ නිකුත් නොකරන ඒවා අදීප්ත වස්තු. අපේ ඉන්නිවර්සිටියේ ගොඩක් දේවල් තියෙනවා අදීප්ත වස්තු. මේ වල පාවිච්චි කරන පෑන, පැන්සල, පොත, ඒ වගේ දේවල් අදීප්ත වස්තු යටතට ගන්න පුළුවන්. එතකොට පරිසරයේ නැත්නම් අපිට බලන්න පුළුවන් දීප්ත වස්තුයි මොනවද? දීප්ත වස්තු සහ අදීප්ත වස්තු කියලා දෙකම තියෙනවා. මේ අදීප්ත වස්තුවක් ආලෝකය විහිදුවන්නේ නැත්නම් අපිට පේන්නේ කොහොමද? හරි. මම අදීප්ත වස්තුවක්. හැබැයි ඔයාලට පේනවා මම අදීප්ත වස්තුවක් වඩ වෙනවා. ඒකට හේතුව මේ වටේ තියෙන ආලෝක ප්‍රභවයන්ගේ නැත්නම් කෘත්‍රිම ආලෝක ප්‍රභවයන් නැත්නම් විදුලි බුබුළු වලින් ලැබෙන ආලෝකය මම මතට වැටලා මගෙන් පරාවර්තනය වෙන කිරණ ඔය කැමරා එක දක්වා ගිහිල්ලා පුතේ ඒක හරහා ඔයාලට පේනවා. එතකොට අන්න ඒ වගේ අදීප්ත වස්තු අපිට පේන්නේ ඒවා මතට වැටෙන ආලෝකය පරාවර්තනය වෙලා. ඒ වගේම කොහොමද අපිට අදීප්ත වස්තු පේන්නේ? ඒවා මතට වැටෙන ආලෝකය මොකක් වෙලාද? පරාවර්තනය වෙලා. ඒවා මතට වැටෙන ආලෝකය පරාවර්තනය වෙලා අපේ ඇස් දක්වා ආවම ඒ වස්තු අපිට පේන්න ගන්නවා. මම ඔයාලට ඒ වගේ අවස්ථාවක් මෙතන ඇඳලා පෙන්නන්න. හිතනකොට මෙන්න මෙතන මම බෝලයක් තියෙනවා. මෙන්න බෝලයක් තියෙනවා. මේ පැත්තෙන් දීප්ත වස්තුවක් විදිහට අපි හිතමු ඉටිපන්දමක් අඳුරු ස්ථානයක බෝලයක් තියෙනවා. ඒ අඳුරු ස්ථානයේ ඉටිපන්දමක් දැල්වුවොත් ඒ අඳුරු ස්ථානයේ මේ විදිහට ඉටිපන්දමක් දැල්වුවොත් අපේ ඇස දක්වා අපේ ඇසට මේ බෝලය පේනවා. මේකෙදි වෙන ක්‍රියාවලිය මෙහෙමයි පුතේ. මෙන්න මේ ඉටිපන්දමේ සිට ආලෝක කිරණ ඇස දක්වා එනවා. ඒ වගේම පුතේ මේ ඉටිපන්දමේ ඉඳලා ආලෝකය බෝලය මතට වැටෙනවා. ඊට පස්සේ බෝලය මතට වැටෙන ආලෝකය පරාවර්තනය වෙලා ඇස දක්වා ගමන් කරනවා. ඔය විදිහට. දැන් මේ විදිහට තියෙනවා. සමහර කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන් පුතේ පෙළ පොතේ ආලෝක ප්‍රභවය ඇසයි දෙපැත්ත මාරු වෙලා තියෙනකොට මේක ඊතලවල දෙපැත්ත මාරු වෙනවා. මම ඇඳපු විදිහට මෙන්න ආලෝක ප්‍රභවයෙන් එන රේඛා අපේ ඇස දක්වා එනවා. ඒ වගේම පුතේ මේ ඉටිපන්දමෙන් එන ආලෝකය බෝලය මතට වැටිලා අපේ ඇස දක්වාත් එනවා. අපි මේ විදිහේ දෙයක් කරමු. මම මෙන්න මේ ඉටිපන්දමේ ඉඳලා මගේ ඇහැ දක්වා එන මාර්ගය ඔස්සේ බාධකයක් තියෙනවා. නැත්නම් ආලෝකයේ ගමන් කරන්න බැරි වස්තුවක් තියෙනවා. එහෙම වුණොත් මට ඉටිපන්දම පේන්නේ නැහැ. හැබැයි මම මෙහෙම වහලා තිබුණොත් ඉටිපන්දම පේන්නේ නැති වුණාට මෙතෙන්ට වැටලා පරාවර්තනය වෙච්ච කිරණේ ආලෝක කිරණේ ඇහැට එන හින්දා ඒ වස්තුව මට පේනවා. ඊළඟට පුතේ මම මෙහෙම තියෙනවා. ඉටිපන්දමේ ඉඳලා එන ආලෝක කිරණ බෝලයට වැටෙන එක මම නවත්තනවා. ඉටිපන්දමේ ඉඳලා වැටෙන ආලෝකය බෝලයට එන එක නවත්තනවා. අන්න බෝලය මතට ආලෝකය වැටෙන්නේ නැත්නම් මොකක්ද වෙන්නේ? බෝලය මතට ආලෝකය වැටෙන්නේ නැත්නම් පුතේ බෝලය මතට ආලෝකය වැටෙන්නේ නැත්නම් ඒකෙන් පරාවර්තනය වෙච්ච කිරණ අපේ ඇහැ දක්වා එන්න බෑ. එහෙනම් බෝලය පේන්නේ නැහැ. ඊළඟට මම බෝලයට වෙලා පරාවර්තනය වෙලා එන කිරණ ආසන්නයෙන් තියෙනවා මේ විදිහට. එතකොට ආලෝක කිරණ බෝලය වෙතට ආව පරාවර්තනයක් තුන. හැබැයි අපේ ඇස දක්වා ගමන් කරේ නැහැ. ඒ අවස්ථාවේදී අපිට පේන්නේ නැහැ. යම්කිසි වස්තුවක් පේන නම් තියෙනවනේ පුතේ ඇහැයි ආලෝකයයි දෙකම තියෙනනේ. ඒ වගේම යම්කිසි අදීප්ත වස්තුවක් පේන්නේ නම් මොකද? ඔය දීප්ත වස්තුවක ආලෝකයේ එම වස්තුවට වැටලා පරාවර්තනය වෙලා ඇස දක්වා ගමන් කිරීමෙන් පළවෙනියට මොන කියපු ටික පුතේ පැහැදිලිව අපිට මොකක් හරි දෙයක් බලා ගන්න ආලෝකයේ ඇසයි කියන දෙකම ඕන. තමා විසින්ම ආලෝකය නිපදවන අයට කිව්වා දීප්ත වස්තු. ආලෝකය නිපදවන්නේ නැති අයට වෙනත් අයගේ ආලෝකය පරාවර්තනය කරලා යවන අයට කිව්වා අදීප්ත වස්තු. මෙන්න අදීප්ත වස්තුවක් වන බෝලයක් දීප්ත වස්තුවක ආලෝකයේ වැටිලා පරාවර්තනය වෙලා පෙනෙන ආකාරය රූප සටහනකින් අපි දැක්වුවා. හරි. එහෙනම් පුතේ මේක නෝට් එකක් ලියාගමු. ප්‍රකාශ විද්‍යාව කියලා ප්‍රධාන මාතෘකාව ලියන්න. පස්වෙනි පාඩම ප්‍රකාශ විද්‍යාව. ඒ කියන්නේ අනුමාත්‍රිකාව ආලෝක පරාවර්තනය කියලා ලියුවා. මම කියන ටික ලියන්න. ආලෝක පරාවර්තනය. හරි. ලියන්න මෙහෙම.
යම්කිසි වස්තුවක් පෙනීම සඳහා ආලෝකය සහ ඇස යන දෙකම අවශ්‍ය වේ. තරු ලකුණක් දාලා ලියන්න පුතේ. තරු ලකුණක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු ලෙස හැඳින්වේ. ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු ලෙස හැඳින්වේ. ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු ලෙස හැඳින්වේ. ඒකට උදාහරණ දක්වමු පුතේ. සූර්යයා දැල් වූ ඉටිපන්දම නැත්නම් ඉටිපන්දම් දැල්ල කිව්වත් කමක් නැහැ පුතේ. දැල් වූ ඉටිපන්දම හරි. ඊළඟ තරු ලකුණ ආලෝකය නිකුත් නොකරන වස්තු අදීප්ත වස්තු ලෙස හැඳින්වේ.
මේවා අපට පෙනෙන්නේ දීප්ත වස්තුන්ගේ ආලෝකය ඒවා මත පතිත වී පරාවර්තනය වීමෙනි. හරි පුතේ ඔය රූප සටහන දැන් දාලා දෙන රූප සටහන ඇඳ ගන්න. දැන් දාලා දෙන රූප සටහන ඇඳ ගන්න. ඉක්මනින්. ඉක්මනට ගන්න පුතේ. හරි. අපි ඊළඟ කොටසට යමු. ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කරන්න පුළුවන් පුතේ. ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කරන්න පුළුවන්. ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කිරීම නොකිරීම සහ ගමන් කරන ආකාරය අනුව අන්න ඒ දේවල් මත ගමන් කිරීම නොකිරීම සහ ඒවත් ගමන් කරන ආකාරය අන්න ඒ දේවල් අනුව ද්‍රව්‍ය ප්‍රධාන වර්ග තුනක් යටතේ අපි වර්ග කරනවා පුතේ. ඒව තමයි පාරදෘශ්‍ය, පාරභාෂක සහ පාරාන්ද කියලා කියන්නේ. එතකොට ඔන්න වර්ග තුනක් තියෙනවා. පාරදෘශ්‍ය, පාරභාෂක සහ පාරාන්ත විදියට අපිට ද්‍රව්‍ය තුනක් හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ පාරදෘශ්‍ය, පාරභාෂක සහ පාරාන්ත කියන ද්‍රව්‍ය තුන ගත්තම අපිට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. සමහර ද්‍රව්‍යයක් තුලින් අපි බැලුවම පුතේ එහා පැත්තෙන් වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව සහ ආලෝකය කියන ඔක්කොම හොඳට පේනවා. ඒ කියන්නේ
හොඳින්ම ආලෝකය ගමන් කරනවා නම් අන්න ඒ වගේ දේවල් වලට කියනවා පුතේ පාරදර්ශක ද්‍රව්‍ය. හොඳින්ම ආලෝකය ගමන් කරනවා. උදාහරණයක් විදිහට එක පැත්තක ආලෝක ප්‍රභවයක් තියලා මැදින් මේ ද්‍රව්‍ය තියලා අනිත් පැත්තෙන් අපි බැලුවොත් අර ආලෝක ප්‍රභවයේ තියෙන ඒ වස්තුව සහ ආලෝකය කියන දෙකම පේනවා. දැන් අපි බිත්තියක් එහා පැත්තෙන් ආලෝක ප්‍රභවයක් තියුවා කියලා බිත්තිය මෙහා පැත්තට අපිට ආලෝකය පේන්නේ නැහැ නේ පුතේ කොන්ක්‍රීට් බිත්තියක් තුලින්. අන්න එහෙනම් කොන්ක්‍රීට් බිත්තියේ සිදුරක් තිබුණොත් නම් පේන්නේ නැතුව නම් පේන්නේ නැහැනේ. එහෙනම් අන්න මේ බෝඩ් එකේ එහා පැත්තේ ආලෝකයක් තිබුණා කියලා මේ බෝඩ් එක හරහා අපිට ආලෝකය පේන්නේ නැහැ. සමහර ද්‍රව්‍ය තුලින් පුතේ ආලෝකය ගමන් කරන්නේ නැහැ. අන්න ඒවට කියනවා පාරාන්ද. ආලෝකය හොඳින්ම ගමන් කරපුවාට පාරදර්ශක කිව්වා. ආලෝකය ගමන් කරන්නේම නැති ඒවට පාරාන්ද කියලා කියනවා. සමහර අය තියෙනවා මේ දවස්වල පාවිච්චි කරනවා පුතේ අර වෙසක් කූඩු වලට එහෙම අලවන කොළ. සල් කඩදාසි වෙසක් කඩදාසි අන්නේ කියන ඒවා. ඒවා තුලින් ඇතුලේ ලයිට් එකක් දැම්මම පුතේ ලයිට් එකක් තියෙනවා කියන එක නිකන් ආලෝකය පේනවා. හැබැයි පැහැදිලි නැහැ. අපැහැදිලිව පේන්නේ. අන්න ඒ වගේ ඒවට කියනවා පුතේ පාරභාසක. මතක තියාගන්න පුළුවන්. මොන්න අපි ඉදිරියේ බලනවා පාර හොඳින්ම පේන්න තියෙනවා. පාර දුෂ්ටයි. අපි එහෙම හිතනවා. කාට හරි පාර පේන්නෙම නැහැ අන්ධ වෙලා ගිහින් වගේ පාරාන්ත. පාරභාසකයි. පාර භාගෙට තියෙන. ඒ වගේ තමන්ට ආවේනික මොකක් හරි ක්‍රමයකින් මේක මතක තියාගන්න. මේක ඇත්තටම අපි විද්‍යාත්මකව කියනකොට ද්‍රව්‍ය තුලින් ආලෝකය හොඳින්ම ගමන් කරනවා නම් ඒවා පාරදෘශ්‍ය ද්‍රව්‍ය. ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කරන්නේ නැත්නම් ඒවා පාරාන්ත ද්‍රව්‍ය. ද්‍රව්‍ය තුලින් ආලෝකය හොඳින්ම ගමන් කරනද තරමකින් නම් ගමන් කරන්නේ අන්න ඒවට කියනවා පාරභාසක. ඒතර පාරදෘශ්‍ය, පාරභාසක සහ පාරාන්ත විදියට ද්‍රව්‍ය ප්‍රධාන වර්ග තුනක් යටතේ අපිට වර්ග කරන්න පුළුවන්. ද්‍රව්‍ය ප්‍රධාන වර්ග තුනක් යටතේ වර්ග කරන්න පුළුවන්. පාරදෘශ්‍ය වලට පුතේ අපිට ගන්න පුළුවන් අවර්ණ වීදුරු සහ පොලිතින් වගේ දේවල්. අවර්ණ වීදුරු ඒ වගේම පොලිතින් වගේ දේවල් ගන්න පුළුවන්. මෙන්න මේ පාරදෘශ්‍ය වලට. පාරභාසක වලට තෙල් කඩදාසි, සව් කඩදාසි ඒ වගේ දේවල්. පාරාන්ත වලට ටිෂු කඩදාසි කියලා කියන්නේ ටිෂු කඩදාසි ගන්න පුළුවන්. පාරාන්ත වලට පුතේ කාඩ්බෝඩ් ගන්න පුළුවන්. ඒ වගේම පුතේ කොන්ක්‍රීට් වගේ බිත්ති ඒ වගේ දේවල් පවා ගන්න පුළුවන්. හරි. එහෙනම් වස්තු තුලින් සමහර ඒවා තුලින් ආලෝකය ගමන් කරනවා. සමහර ඒවා තුලින් ආලෝකය ගමන් කරන්නේ නැහැ. ලියාගන්න මෙහෙම වෙනම ඡේදයකින්. වෙනම ඔයගොල්ලෝ තර ලකුණක් දාලා යන්න පටන් ගන්න පුතේ තර ලකුණක් දාන්න. සමහර වස්තු තුලින් ආලෝකය ගමන් කරයි. සමහර වස්තු තුලින් ආලෝකය ගමන් කරයි. ඒවා පාරදෘශ්‍ය ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඒවා පාරදෘශ්‍ය ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඒවා පාරදෘශ්‍ය ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. උදාහරණ ලියන්න පුතේ අවර්ණ වීදුරු සහ පොලිතීන් වගේ දේවල් ගන්න පුළුවන්. අවර්ණ වීදුරු පොලිතීන්
ඊළඟට පුතේ දෙවෙනි තරු ලකුණ ද්‍රව්‍ය තුලින් යම් දෙයක් තුලින් කිව්වක් කවන්නේ ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් නොකරයි නම් එය පාරාන්ද වේ. උදාහරණ ගඩොල් කාඩ්බෝඩ් තුන්වෙනි තරු ලකුණ සමහර ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කරත් වස්තුන් පැහැදිලිව හඳුනාගත නොහැකි වේ. ඒවා පාරභාසක ද්‍රව්‍යයි. උදාහරණ පුතේ තෙල් කඩදාසි සහ ටිෂු කඩදාසි ගන්න පුළුවන්. හරි. මෙතනින් පස්සේ යනවා පුතේ අපි ආලෝක කිරණ සහ ආලෝක කදම්බ කියන කොටසට. මෙතනින් පස්සේ යනවා අපි ආලෝක කිරණ සහ ආලෝක කදම්බ කියන කොටසට. සාමාන්‍යයෙන් අපිට ආලෝක කිරණයක් දක්වන්න පුළුවන්. සරල රේඛාවක් දැක්වුවා. ඒ සරල රේඛාවට ඊහිසක් දැම්මා. ඔය විදිහට නිරූපණය කරන්න පුළුවන් පුතේ අපිට මේ විදිහට සරල රේඛාවක් ඇඳලා
මේ සරල රේඛාවක් යනද ඒ සරල රේඛාවට හිසක් දැම්ම මේකෙන් අපිට නිරූපණය කරන්න පුළුවන් මොකද ආලෝක කිරණය මේකම නිරූපණය කරන්න පුළුවන් අපිට ආලෝක කිරණය මේ විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන් එතකොට පුතේ මේ විදිහට අපිට ආලෝක කිරණයක් නිරූපණය කරාම මේ විදිහට අපි ආලෝක කිරණයක් නිරූපණය කරා ආලෝක කිරණයක් කියලා කිව්වේ අපි ආලෝක කිරණයක් අපි යන්න කොහොමද ආලෝක කිරණයක් ඇඳ සරල රේඛාවකට ඊහිසක් දාලා මේ වගේ ආලෝක කිරණ රාශියක් එකතු වුණාම හැදෙනවා පුතේ ආලෝක කදම්බයක් මේ එක ආලෝක කිරණයක්නේ ආලෝක කිරණ රාශියක් හැදුනම රාශියක් නැත්නම් එකතු වුණාම හැදෙනවා ආලෝක කදම්බයක් ආලෝක කිරණ රාශියක් එකතු වුණාම හැදෙනවා ආලෝක කදම්බයක් ආලෝක කිරණ රාශියක් එකතු වුණාම හැදෙනවා ආලෝක කදම්බයක් මෙන්න ආලෝක කදම්බයක් හැදෙනවා කියන්නේ ආලෝක කිරණ රාශියක් එකට එකතු වෙලා එහෙනම් ආලෝක කිරණ රාශියක් එකට එකතු වීමෙන් හැදෙන ආලෝක කදම්බ ටික අපිට දක්වන්න පුළුවන් ආලෝක කිරණ සමූහයක එකතුවක් විදියට බලන්න මම දානවා එකිනෙකට සමාන්තරව ආලෝක කිරණ කිහිපයක් එකිනෙකට සමාන්තරව ආලෝක කිරණ කිහිපයක් දානවා මේකට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ සමාන්තර ආලෝක කදම්බය අපිට මේකට කියන්න පුළුවන් සමාන්තර ආලෝක කදම්බය සමාන්තර ආලෝක කදම්බය සමාන්තර ආලෝක කදම්බයක් කියලා අපිට මේකට කියන්න පුළුවන් සමාන්තර ආලෝක කදම්බයක් කියලා අපිට මේකට කියන්න පුළුවන් සමාන්තර ආලෝක කදම්බ ගත්තම ඔය සමාන්තර එකක් නේ පුතේ ආලෝක කිරණයක් තියෙන්න පුළුවන් ආලෝක කදම්බ තියෙන්න පුළුවන් ආලෝක කිරණ ගොඩක් එකට එකතු වුණාට පස්සේ අපි කියනවා ආලෝක කදම්බයක් කියලා ආලෝක කිරණ ගොඩක් එකට එකතු වුණාම අපි කියනවා ආලෝක කදම්බයක් කියලා එතන මෙතන තියෙන ආලෝක කදම්බයේ විශේෂත්වය තමයි ඔතන තියෙන ආලෝක කදම්බයේ විශේෂත්වය තමයි ඔය ආලෝක කදම්බය පුතේ මොකද වෙලා තියෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ ආලෝක කිරණ රාශියක් සමාන්තරව නැත්නම් ආලෝක කිරණ රාශිය සමාන්තරව එකතු වෙලා ඒක නිසා මේකට අපි කියනවා පුතේ සමාන්තර ආලෝක කදම්බයක් කියලා සමාන්තර ආලෝක කදම්බයක් කියලා අපි මේකට කියනවා හරි ඒ වගේම ආලෝක කදම්බ මේ විදිහට නැතුව පුතේ එක තැනක ඉඳලා වෙන් වෙලා යෑමක් විදිහට අපිට දක්වන්න පුළුවන් එක තැනකින් මෙහෙම වෙන් වෙලා යනවා මේ වගේ එක තැනක ඉඳලා වෙන් වෙලා යන ආකාරයේ එක තැනක ඉඳලා වෙන් වෙලා යන ආකාරයට මේ වගේ එක තැනක ඉඳලා වෙන් වෙලා යන ආකාරයේ ආලෝක කදම්බයකට අපි කියන්න පුළුවන් පුතේ අපසාරී ආලෝක කදම්බය අපසාරී ඒ වගේම අපිට තව එකක් පුළුවන් එක තැනකට ඔක්කොම එකතු වෙන විදිහට අඳින්න පුළුවන් එක තැනකට ඔක්කොම ආලෝක කිරණ ටික එකතු වුණා අන්න ඒ වගේ තියෙන එකට අපි කියනවා අභිසාරී ආලෝක කදම්බය එතකොට ඔන්න සමාන්තර ආලෝක කදම්බය තියෙනවා අපසාරී ආලෝක කදම්බ තියෙනවා අභිසාරී ආලෝක කදම්බය ඒ වගේම තනි සරල රේඛාවකට ඊසක් දාලා ආලෝක කිරණයක් අපිට මේ වපුතේ ඉදිරියේදී මේ පාඩමේදී අවශ්‍යනවා ආලෝක කිරණ සහ ආලෝක කදම්බ තමයි මෙතන දක්නට ලැබෙන්නේ සරල රේඛාවකට ඊහිසක් දාලා අඳින්න පුළුවන් ආලෝක කිරණයක් ආලෝක කිරණ රාශියක් එකතු වීමෙන් හැදෙනවා ආලෝක කදම්බ ආලෝක කිරණ රාශියක් සමාන්තරව එකතු වුණොත් සමාන්තර ආලෝක කදම්බයක් එක තැනක ඉඳලා වෙන් වෙලා ගියොත් අපසාරී ආලෝක කදම්බයක් එක තැනකට එකතු වුණොත් අභිසාරී ආලෝක කදම්බයක් මේ විදිහට ආලෝක කිරණ සහ ආලෝක කදම්බ අපිට වර්ග කරන්න පුළුවන් හරි එහෙනම් අපි පටන් ගනිමු පුතේ මේකත් නෝට් එකට දාගන්න ලියන්න ඊළඟ තරු ලකුණ ආලෝකයේ ගමන් මාර්ගය
ආලෝකයේ ගමන් මාර්ගය සරල රේඛාවක ඇඳි සරල රේඛාවක ඇඳි ඊ හිසකින් දක්වනු ලබයි. දක්වනු ලබයි. අර ආලෝක කිරණය අඳ ගන්න සරල රේඛාවක හෝ ඊසක් දැම්මා. හරි ඊළඟට යන පොතේ වෙනම රූලකින් ආලෝක කිරණ සමූහයක් ආලෝක කිරණ සමූහයක් ආලෝක කදම්බයක් ලෙස හැඳින්වේ. ආලෝක කදම්බයක් ලෙස හැඳින්වේ. ආලෝක කදම්බ වර්ග තුනක් පුතේ දාලා තියෙනවා බෝඩ් එකේ. ඒ වර්ග තුන ඇඳ ගන්නකොට සමාන්තර ආලෝක කදම්බයයි අපසාරී ආලෝක කදම්බයයි අභිසාරී ආලෝක කදම්බයයි ඉක්මනට සටහනක් දාගන්න.
හරි පුතේ වෙලාව ඇති දැන්. හරි. ක්ලියර් පොඩි අනුමාත්‍රකාවක් තල දර්පණ කියලා ලියා ගන්න පුතේ. පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා අනුමාත්‍රකාව ලියා ගන්න තල දර්පණ කියලා. තල දර්පණ අනුමාත්‍රකාව දාගත්ත තල දර්පණ හරි. අපි කතා කරන්න හදන්නේ දැන් තල දර්පණ සම්බන්ධයෙන්. තල දර්පණයක්. එහෙම නැත්නම් ඔයාලා නිතරම පාවිච්චි කරනවා මුහුණ බලන කණ්ණාඩි. අනේ මුහුණ බලන කණ්ණාඩියේ තියෙන පොතේ පෘෂ්ඨය නැත්නම් ඒක තල දර්පණයක් තමයි. සාමාන්‍යයෙන් සුමට සමතල දිලිසෙන මෙන්න මේ වචන තුන එනවා. සුමට වෙන්න ඕන, සමතල වෙන්න ඕන, ඒක දිලිසෙන්න ඕන. මෙන්න මේ අවශ්‍යතා තුන සපුරපු එකක් තමයි අපි සාමාන්‍යයෙන් තල දර්පණයක් විදිහට සැලකන්නේ. මේක වලට හතර ශ්‍රේණියේදී මේ ටික පැහැදිලි කරන්න තියෙන්නේ. සුමට සමතල දිලිසෙන පෘෂ්ඨයක් තල දර්පණයක් විදිහට පුතේ හතර ශ්‍රේණියේදී වාට කතා කරනවා. ඒක තල දර්පණයක් ගත්තට පස්සේ තල දර්පණයක පෘෂ්ඨය මතට නැත්තම් ඔයාලා දන්නවා කණ්ණාඩියකින් පුළුවන් ආලෝකය හරවලා වෙනත් පැත්තකට යන උදාහරණයක් විදිහට කණ්ණාඩියකින් පුළුවන් හොඳින් සූර්යාලෝකය වැටෙන දිනයකදී පුතේ හොඳින් සූර්යාලෝකය වැටෙන දිනයකදී කණ්ණාඩියක් මගින් පුළුවන් ඒ ආලෝකය හරවලා වෙනත් පසකට ගමන් කරවන්න. කණ්ණාඩියක් මගින් පුළුවන් ඒ ආලෝකය හරවලා වෙනත් පසකට ගමන් කරවන්න. එතකොට අන්න ඒ විදිහට ආලෝකය එම මාධ්‍ය හරහාම නැවතත් ගමන් කරවීමට ඒ කියන්නේ දිශාව වෙනස් කරලා ගමන් කරවන්න සලස්වන එකට අපිට කියන්න පුළුවන් පරාවර්තනය. ඒ කියන්නේ ආලෝකය ආවේ අපි ඉන්න වාතය හරහා. අපි එම මාධ්‍ය හරහාම වෙනත් පැත්තකට ආලෝකය හරවලා යවනවා. අන්න ඒ ක්‍රියාවලියට අපිට කියන්න පුළුවන් පරාවර්තනයක් කියලා. එතකොට මේ තල දර්පණ කියන එක නැත්නම් කණ්ණාඩි ගත්තට පස්සේ මේක සංකේතවත් කරනවා. සරල රේඛාවක් ගැහුවා එක පැත්තක් මේ වගේ අඳුරු කරගෙන ගියා. මේක තමයි තල දර්පණයක් අපි සංකේතවත් කරන්නේ පුතේ. තල දර්පණයක් ගත්තට පස්සේ ඒකේ පෘෂ්ඨය මතට පතිත වෙන ආලෝක කිරණයක් නැවත හැරිලා ගමන් කරනවා. තල දර්පණයේ පෘෂ්ඨය මතට පතිත වෙන ආලෝක කිරණයක් ඒ පෘෂ්ඨයේ වැදිලා නැවත හැරිලා ගමන් කරනු ලබනවා. එහෙනම් ඔන්න එහෙම ගමන් කරනවා නම් එහෙනම් මේ බලන්නකෝ මම කියන්නම් මෙතන තල දර්පණයක් තියෙනවා. තල දර්පණයට ලම්බකව ආලෝක කිරණයක් එනවා. තල දර්පණයට ලම්බකව ආලෝක කිරණයක් එනවා පුතේ. මේ තල දර්පණයකට ලම්බකව ආවත ආලෝක කිරණය පුතේ නැවත හැරිලා ගමන් කරන්නේ නැවත හැරිලා කියන්නේ ලම්බකව කියන්නේ තල දර්පණයෙන් හැම ඍජුවදීදී ඒකට ආලෝක කිරණය වැඩිලා වදිනවා අංශ 90ක කෝණයක් මේ විදිහට තියෙනවා. එතකොට ආපහු හැරිලා යන්නේ ඒ ආපු මාර්ගය ඔස්සේමයි. පළවෙනි එක මේ තියෙන්නේ ඒ ආපු මාර්ගය ඔස්සේම තමයි මේක දක්වන්නේ. අපි ගත්තොත් මේ බලන්න. A සිට B දක්වා කිරණය පතනය වුණොත් B සිට A දක්වා පරාවර්තන කිරණය. AB කියන්නේ පතනය වෙච්ච කිරණය B සිට A දක්වා යනවා පරාවර්තන කිරණය. මම M සහ N කියන අක්ෂර වලින් තල දර්පණය දැක්වුවොත් තල දර්පණයේ ලම්බකව ආපු කිරණය එම මාර්ගයේම නැවතත් ගමන් කරා. එතන පතනය වෙච්ච තල දර්පණයට පතනය වෙච්ච කිරණයට අපි කියනවා පතන කිරණය. පතන කිරණය පතන වචනය. පතනය වෙච්ච කිරණය පතන කිරණය මම AB කියලා දානවා. පතනය වෙච්ච කිරණය ආපහු පරාවර්තනය වුණානේ. ඒකට මම කියනවා පරාවර්තන කිරණය. එම මාධ්‍යයම නිසා මම B A විදිහට B සිට A දක්වා තමයි පරාවර්තනය වුනේ. A සිට B දක්වා පතනය වුණා. A සිට B දක්වා පතනය වුණා. B සිට A දක්වා පරාවර්තනය වුණා. මෙන්න මේ සංසිද්ධිය පුතේ සිද්ධ වුණා. මෙන්න මේ සංසිද්ධිය සිද්ධ වුණා. මේකෙන් පස්සේ පතන කිරණය පරාවර්තන කිරණය තව කෝණ සම්බන්ධ තව ටිකක් තියෙනවා. හරි. ඒ වගේම ඊළඟ කොටස් ටික අපි පැහැදිලි කරගමු වෙනත් සටහනකින්. ලියන්න මේ විදිහට තල දර්පණ කියන්නේ තල දර්පණයකට ලියන්න එහෙනම් පුතේ තල දර්පණයකට
වැටෙන ආලෝක කිරණ තල දර්පණයකට වැටෙන ආලෝක කිරණ නැවත හැරි ගමන් කිරීම සිදුවේ. ගමන් කිරීම සිදුවේ. ගමන් කිරීම සිදුවේ. ගමන් කිරීම සිදුවේ. එය පරාවර්තනයයි. එය පරාවර්තනයයි. එය පරාවර්තනයයි. එය පරාවර්තනයයි. එය පරාවර්තනයයි. එය පරාවර්තනයයි. පහත රූපයේ දැක්වෙන්නේ තල දර්පණයකට ලම්බකව පතනය වන ආලෝක කිරණයක්. තල දර්පණයට ලම්බකව පතනය වන ආලෝක කිරණයක්. තල දර්පණයකට ලම්බකව පතනය වන ආලෝක කිරණයක්. තල දර්පණයකට ලම්බකව පතනය වන ආලෝක කිරණයක්. තල දර්පණයකට ලම්බකව පතනය වන ආලෝක කිරණයක් පරාවර්තනය වී නැවත එම මාධ්‍යයේම එම මාර්ගයේ ගමන් කිරීමයි. එම මාර්ගයේ ගමන් කිරීමයි කියලා විතරක් ලියුවත් කමකට එම මාධ්‍යම කියන එකක් අවශ්‍ය නැහැ. මේ සටහන ඉක්මනින් යනවා. මේ සටහන ඉක්මනින් යනවා. පරිපතේ කාලය ප්‍රමාණවත් මේ ගැන ගන්න. මොන ඊළඟට පැහැදිලි වෙන්න අපි තවත් සටහනක් ගනිමුකෝ. මෙන්න. අපි තල දර්පණයක් අරගෙන පුතේ තල දර්පණයක් අපි ගන්නවා. තල දර්පණයක් ගන්නවා. මම ඉස්සෙල්ලා වගේම මේ තල දර්පණයක් m n විදියට ලකුණු කර ගන්නවා.
mn විදියට ලකුණු කරගන්නවා. මම ඉස්සෙල්ලා වගේම ab විදියට ආලෝක කිරණයක් මේකට පතනය කරනවා. නේද? ඉස්සෙල්ලා වගේම ab විදියට ආලෝක කිරණයක් පතනය කරගත්තා. හරි. මේ ආලෝක කිරණය මම a මෙතන b කියලා ලකුණු කරනවා. ඒතර b කියන්නේ පුතේ මේක ඇවිල්ලා වැදිච්ච තැන. ආලෝක කිරණේ ඇවිල්ලා දර්පණයේ වැදිච්ච තැන. ඒ තැනට අපිට කියන්න පුළුවන් පුතේ පතන ලක්ෂය කියලා. පතන ලක්ෂය කියලා අපිට කියන්න පුළුවන්. උතර ඒ කොටසට අපිට කියන්න පුළුවන් පතන ලක්ෂය. මෙන්න මේ පතනය වෙච්ච තැනින් අපි අඳිනවා පුතේ දර්පණයට ලම්බක රේඛාවක්. දර්පණයට ලම්බක රේඛාව. මම ඒක x විදියට සංකේතවත් කරොත් ඔය විදියට තියෙනවා. මොනවද දැන් බලමු. එහෙනම් අපි මේ අඳපු දේවල්. mn කියනවා දැන් දන්නවා. mn තල දර්පණය. mn තල දර්පණය. හරි. a b කියලා ගත්ත පතනය වෙච්ච කිරණය. මේක අඩි මුලක් කියලා අපි අඳින්නේ පුතේ. ab පතනය වෙච්ච කිරණය නැත්නම් පතන කිරණය. b කියලා කිව්වා පතනය වෙච්ච තැන නැත්නම් පතන ලක්ෂය. පතන ලක්ෂය. ඉතින් b ඉඳලා x දක්වා මම bx විදිහට ලම්බකයක් යන්නා. මෙන්න bx ලම්බකය තමයි පුතේ පතන ලක්ෂයේදී දර්පණයට ඇඳපු ලම්බක රේඛාව එවත් අභිලම්බය. අභිලම්බය. හරි. දැනට අපිට ලකුණු කරන්න පුළුවන් කරුණු ටික ඔච්චරයි පුතේ. හරි. මම පතනය වෙච්ච කිරණය ආපහු එන පරාවර්තනය කෙරෙව්වා. ඒක මම දානවා BC විදියට. එතකොට BC කියන්නේ පරාවර්තනය වෙලා ගියපු කිරණය. BC කියනවා පරාවර්තනය වෙලා ගියපු කිරණය. ඒකට මම කියනවා පරාවර්තන කිරණය. පරාවර්තන කිරණය කියලා මම ඒකට කියනවා පුතේ. ඒ වගේම මම කතා කරනවා අභිලම්බය පතනය වෙච්ච කිරණයක් අතර කෝණය මම I විදියට සංකේතවත් කරනවා. මෙන්න ABX වත් I කියන කෝණය පතන කෝණය. ඊට පස්සේ මම මෙතනින් පරාවර්තන කිරණයක් අභිලම්බයක් අතර කෝණය R විදියට ලකුණු කරනවා පුතේ. මේක R නැත්නම් CBX කියන කෝණය. ඒක වෙනවා පරාවර්තන කෝණය. ඔන්න ඔය ටික තමයි තල දර්පණයකින් ආලෝක කිරණ පරාවර්තනය වෙනකොට තියෙන ප්‍රධානම කොටස් ටික. හරිනේ පුතේ. සාමාන්‍යයෙන් mn කියන්නේ තල දර්පණයක්. මම mn තල දර්පණයට AB කියලා පතනය කරනවා පුතේ. පතනය කරනවා ආලෝක කිරණයක්. ඒකට අපි කියනවා AB කියන්නේ පතන කිරණය කියලා. ඒ AB පතන කිරණය නැවතත් පරාවර්තනය වෙලා ගියා. මම ඒකට කිව්වා BC එවත් පරාවර්තන කිරණය. පතන කිරණයත් අභිලම්බයත් අතර පතන කෝණයත් පතන කිරණයත් අභිලම්බයත් අතර පතන කෝණයත් ඊට පස්සේ පරාවර්තන කිරණයත් අභිලම්බයත් අතර පරාවර්තන කෝණයත් පරාවර්තන කිරණයත් අභිලම්බයත් අතර පරාවර්තන කෝණයක් තිබුණා. ඒ වගේම පුතේ පතනය වෙච්ච ලක්ෂයේදී දර්පණයට ඇඳපු ලම්බක රේඛාව අභිලම්බයේ විදියට අපි හඳුන්වනු ලබනවා. මේකේ පුතේ අනිවාර්යයෙන්ම තල දර්පණයක නම් මෙන්න මේ I සහ R කෝණ සමානයි. ඒක අපි දැන් කියන්න අවශ්‍ය නැහැ. තල දර්පණයක නම් අනිවාර්යයෙන්ම පුතේ පතන කිරණයයි පරාවර්තන කිරණයයි සමාන වෙනවා. දැන් මේක ඇත්තටම කියන අවශ්‍යතාවයක් නැහැ. හේතුව ඊළඟට පරාවර්තනය සම්බන්ධයෙන් නියමයන් කතා කරන් තියෙන තෙන්දී අපි කියනවා. ඒතර මේ සටහන අපි තල දර්පණයකට ආනත කිරණයක් පතනය කරා. මේ පතනය කරපු AB කිරණයට කිව්වා පතන කිරණය කියලා. මම ඔන්න ඒ කිරණයක් නිසා E හිසකින් දැක්කුවා. ඒක පතනය උනේ B කියන තැනට. B කිව්වා පතන ලක්ෂය. එතනින් ඉඳලා අපි ලම්බක රේඛාවක් යන BX විදියට ඒකට කිව්වා අභිලම්බය කියලා. අභිලම්බයෙන් පස්සේ ආවහො
නැවතත් හැරිලා ගමන් කරා මේ ආපු කිරණය B C විදියට ඒකට කිව්ව පරාවර්තන කිරණය අභිලම්භයත් පරාවර්තන කිරණයත් අතර පරාවර්තන කෝණයත් අභිලම්භයත් පතන කිරණයත් අතර පතන කෝණයත් දක්වන්න ලැබුණා. මෙන්න යනු මෙහි තල දර්පණයයි. හරි. මෙන්න මේ සටහන පොතේ ඉක්මනින් ඇඳ ගන්න මේ සටහන. ඉක්මනින් ඇඳගෙන ලියාගන්න තියෙන්නේ. ඔයාලට ඔක ගන්න විනාඩි ඇඳලා ලියාගන්න විනාඩි 4ක් දෙන්නම්.
හරි පුතේ මම හිතනවා කාලය ප්‍රමාණවත් වෙයි කියලා. මෙන්න මේ අපි දැන් කතා කරපු දෙයට අදාළව අපි දැන් මේ කතා කරපු දෙයට අදාළව අපි කතා කරනවා පුතේ පරාවර්තනය සම්බන්ධ නියමයන් දෙකක්. පරාවර්තනය සම්බන්ධයෙන් නියමයන් දෙකක් මෙන්න මේ කතා කරපු රූප සටහනෙන් අපිට කතා කරන්න පුළුවන්. මෙන්න පළවෙනි නියමය මෙතනින් ගන්න පුළුවන්. මෙන්න බලන්නකෝ. පතන කිරණය AB පතන කිරණයත් BC කියන පරාවර්තන පතන කිරණය පරාවර්තන කිරණය සහ පතන ලක්ෂයේදී දර්පණයට ඇති අභිලම්භය එකම තලයක පිහිටයි. පරාවර්තනය සම්බන්ධයෙන් පළමු වන නියමය තමයි පුතේ ඒක. මොකද පරාවර්තනය සම්බන්ධයෙන් පළමු වන නියමය තමයි පතන කිරණය පරාවර්තන කිරණය සහ පතන ලක්ෂයේදී දර්පණයට ඇති අභිලම්භය එකම තලයක පිහිටයි. මෙන්න පතන කිරණයයි පරාවර්තන කිරණයයි පතන ලක්ෂයේදී යන දර්පණයට ඇති අභිලම්භයයි මෙන්න මේ තලය අපිට දක්වන්න පුළුවන්. ඒක නිසා මේකට කියනවා පුතේ එකම තලයක තියෙන්න පුළුවන් කොහොමද? පතන කිරණය පරාවර්තන කිරණය සහ පතන ලක්ෂයේදී දර්පණයට ඇති අභිලම්භය එකම තලයක පිහිටයි කියලා පුතේ අපිට ඒකෙන් කියන්න පුළුවන්. ඒකෙන් අපි ගන්නවා පුතේ පරාවර්තනය සම්බන්ධ පළමු වන නියමය. පරාවර්තනය සම්බන්ධ පළමු වන නියමය පතන කිරණය පරාවර්තන කිරණය සහ පතන ලක්ෂයේදී දර්පණයට ඇති අභිලම්භය එකම තලයක පිහිටයි කියන එක. හරි. මේ පළමු වන නියමය පුතේ අපි ගත්ත දෙවන නියමය. දෙවන නියමය මීට කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරා. මොකද මම කිව්වා අපිට ඉදිරියේදී නියමයක් විදිහට කතා කරන්න තියෙනවා. මොකද I සමානයි R. එහෙම නැත්නම් මොකද? පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වේ. පරාවර්තනය සම්බන්ධයෙන් පරාවර්තනය ගත්තම පුතේ පරාවර්තනය සම්බන්ධයෙන් ප්‍රධාන නියමයන් අපි කතා කරනවා දෙකක්. ඒ පළවෙනි නියමය තමයි පතන කිරණය පරාවර්තන කිරණය සහ පතන ලක්ෂයේදී දර්පණයට ඇති අභිලම්භය යන මේවා එකම තලයක පිහිටයි. ඒක තමයි පුතේ පරාවර්තනය සම්බන්ධ පළමු වන නියමය. අපි දෙවන නියමය කතා කරනවා පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වේ. පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වේ. එනම් I සමානයි R. ඔන්න ඔය දෙක සටහනක් දාගන්න තියෙන්නේ. එතකොට පළමු නියමය පතන කිරණය පරාවර්තන කිරණය පතන ලක්ෂයේදී දර්පණයට ඇති අභිලම්භය යන මේවා එකම තලයක පිහිටයි. පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වේ. ලියමු මෙහෙම. එනම ජෙදකින් මෙහෙම ලියන්න. පරාවර්තනය සම්බන්ධ පරාවර්තනය සම්බන්ධ පරාවර්තනය සම්බන්ධ පරාවර්තනය සම්බන්ධ පරාවර්තනය සම්බන්ධ පරාවර්තනය සම්බන්ධ නියම දෙකක් පවතී. නියම දෙකක් පවතී. නියමයන් දෙකක් තුවත් ගැටලුවක් නෑ පුතේ. නියමයන් දෙකක් පවතී කියලා පුළුවන්. නියමයන් දෙකක් පවතී. හරි. ඊළඟ පුතේ අනුමාත්‍රාවක් විදිහට පළමු වන නියමය. 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 පතන කිරණයක් පතන කිරණයක් පතන කිරණයක් පරාවර්තන කිරණයක් පතන කිරණයක් පරාවර්තන කිරණයක් පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇති අභිලම්භයක් පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇති අභිලම්භයක්
එකම තලයක පවතී. එකම තලයක පවතී. පළමුවෙනි නියමය එකම තලයක පවතී. එකම තලයක පවතී. දෙවැනි නියමය පුතේ ඊළඟ මේ රෝලෙන් යන දෙවන නියමය කියලා ලියලා ලියන්න. දෙවන නියමය පතන කෝණයත් පරාවර්තන කෝණයත් පතන කෝණයත් පරාවර්තන කෝණයත් එකිනෙක සමාන වේ. පතන කෝණයත් පරාවර්තන කෝණයත් එකිනෙක සමාන වේ. පතන කෝණයත් පරාවර්තන කෝණයත් එකිනෙක සමාන වේ. එහෙම ලියලා පුතේ I සමානයි R කියලා ඊළඟ රූලෙන් ලියා ගන්න. I කියන්නේ පතන කෝණය, R කියන්නේ පරාවර්තන කෝණය. හරි. අපි බලමු පුතේ තල දර්පණයක් ඉදිරියේ ලක්ෂණීය වස්තුවක් කිව්වම ඒකේ ප්‍රතිබිම්බය හැදෙන විදිය. අපි සාමාන්‍යයෙන් අපි කියමු එහෙම රූලක් තියලා අපි අඳිමු. අපි සාමාන්‍ය රූලක් තියලා ඒකෙන් මේක අඳින්න පටන් ගනිමු. මෙන්න මම පටන් ගන්නවා බලා ගන්න. මම මේ රූලක් තියලා මෙන්න තල දර්පණයක් ඇඳ ගන්නවා. තල දර්පණයක් ඇඳගත්තා. මේ තල දර්පණයක් ඇඳලා පුතේ මෙන්න තල දර්පණය මම දැක්කගෙන යනවා. හරි. තල දර්පණය ඇඳලා. මම තල දර්පණයේ ඉදිරියෙන් තියනවා පුතේ ලක්ෂීය වස්තුවක්. මෙන්න මේ ලක්ෂීය වස්තුව. තල දර්පණයක් ඉදිරියෙන් කුඩා ලක්ෂයක් ලකුණු කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරිනේ. මෙන්න මේ ලක්ෂීය වස්තුව පුතේ ඒකේ ඉඳලා කොහොමද? දැන් මම එන ආලෝක කිරණ දෙකක් අඳින්න හදන්නේ බලන්න. මේ ආලෝක කිරණය මම මෙතෙන් ඇඳලා තවත් ආලෝක කිරණයක් එතන සිට වඩා පහළ පිහිටුමකට මම ඇඳලා ඊට වඩා පහළ පිහිටුමකට ඇඳලා පොතේ මම මෙතනින් අභිලම්බ ඇඳ ගන්නවා. මොන අභිලම්බ දෙක ඇඳලා දැන් මේකේ මෙන්න ලක්ෂීය වස්තුවෙන් ආපු ආලෝක කිරණ දෙක තමයි පුතේ මේ දක්වලා තියෙන්නේ. ඊට පස්සේ අපිට කෝණමානය පාවිච්චි කරලා මේකට සමානම කෝණයක් මැනගන්න පුළුවන්. මම මේ විදිහට පුතේ මේකට සමාන එකක් අපි මේ විදිහට හරි. මම මෙන්න මේ ආකාරයෙන් මේකේ පරාවර්තනය වෙලා යන කෝණය ඊට සමාන වෙන විදිහට මෙන්න මේ ආකාරයට මේක ඇඳ ගන්නවා. මේ විදිහට ඇඳලා ඔන්න ආපු කිරණ දෙක පරාවර්තනය වෙලා නැවත ගමන් කරා. ඔන්න ඔය සංසිද්ධිය අපි යන්න පුතේ. දැන් ඇත්තටම මෙන්න මෙතන ඉඳලා. හරි. මෙන්න දර්පණයේ ඉඳලා මෙතෙන්ට යම්කිසි දුරක් තියෙනවා. අපි පුතේ ඊට පස්සේ මෙන්න මේ රේඛා දෙක අපි මෙතන ඉඳලා ඇහැ තියලා බැලුවොත් මෙතනින් අපි ඇස තියලා බැලුවොත් අපිට ඇත්තටම පේන්නේ මෙතන තියෙන වස්තුව නෙමෙයි. මෙතන වස්තුව තියෙනවා වගේ නෙමෙයි පේන්නේ පුතේ. අපි හිතමුකෝ මේ රේඛා ටික අපි මෙහෙම ලකුණු කරමුකෝ. අපි මෙහෙම ගනිමුකෝ. මෙතන කියන ලක්ෂීය වස්තුවක් තියෙනවා. මෙතනින් ආවා AB කියලා මේක ආවා CD කියලා ආවා කියලා කියමු. මේ යන CD රේඛා දෙක පේන්නේ මෙන්න මේ පැත්තෙන් ඉඳලා එනවා. මම මෙන්න මේ රේඛාව ඔස්සේ සරල ධාරය මේ විදිහට තියලා නැත්නම් තියලා උඩක් තියලා මේක මෙහෙම දික් කර ගන්නවා. අඩේක් විදිහට මේක දික් කර ගන්නවා මෙහෙම දික් කර ගන්නවා. ඊට පස්සේ පුතේ මම මේකත් තියලා මේ ආකාරයට මේකත් තියෙනවා. එතකොට
මෙන්න මේ දෙක හම්බ වෙන ස්ථානය තමයි මෙන්න මෙතන පුතේ. හම්බ වෙන ස්ථානය මම ඔන්න ලකුණු කරා. ඊට පස්සේ අපි මේකට මෙන්න කඩයිලා දානවා. ඊට පස්සේ පුතේ අපි මේකේ දුර ප්‍රමාණ මැනලා බැලුවොත් මෙන්න මෙතෙන්ලා මෙතෙන්ට තියෙන දුර ප්‍රමාණය අපි ලබා ගන්නවා. ඊට පස්සේ බලනවා මෙතෙන්ලා මෙතෙන්ට තියෙන දුර ප්‍රමාණය මොකද බලන්න. මම මෙතෙන්ලා මෙතෙන්ට තියෙන දුර ප්‍රමාණය මෙතන ලකුණු කරනවා. මෙන්න මේ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ පැත්තේ ඉඳලා බැලුවත් මේ වස්තුවේ ප්‍රතිබිම්බය ඇතුළේ තියෙන්නේ ඊට සමානම දුර ප්‍රමාණයක මෙතන තියෙන තැනම තමයි තියෙන්නේ. එහෙනම් ඔන්න ඕකෙන් අපිට කියන්න පුළුවන් දේ තමයි පුතේ මේක අපි මේ දැන් අඩි රූලක් නැත්නම් අඩි රූලක් පාවිච්චි කරලා ඇඳ නැත්නම් රූලක් පාවිච්චි කරලා සරල රේඛා ඇඳ නිසා නිවැරදි සටහනක් බෝඩ් එකේ අපිට අඳින්න පුළුවන්කම ලැබුණා. මීටර රූලක් වැඩි රූලක් පාවිච්චි කරලා ඇඳපු නිසා අපි නිකම්ම ඇඳනනම් ඇත්තටම මේක මේ විදිහට සාර්ථකව ඇඳ ගන්න බැරි වෙනවා. ඒතර මෙන්න මෙතන මම I විදියට අඳිනවා. කැපිටල් I අකුරක් දැම්මා. ඒතර I කියන්නේ ප්‍රතිබිම්බය. හරි. නැවතත් මම කියන්නම් අඳින විදිය. මෙතන වස්තුව. අපි ඕ කියලා ලක්ෂීය වස්තුවක් පොඩි ලක්ෂයක් ලකුණු කරලා එතනින් ආලෝක කිරණ දෙකක් ඇඳලා. ඇඳලා ඒ දෙකෙන් අභිනම්බ ගන්න ඊට සමානව මේව පරාවර්තනය වෙන විදිහට ඇඳලා ඒ යන රේඛා දෙක නැවත අනිත් පැත්තට එනවා වගේනේ අපිට පේන්නේ. අපි කණ්ණාඩියකින් බැලුවම කණ්ණාඩිය ඇතුලේ යම් කිසි දෙයක් තියෙනවා වගේ පේන්නේ. එහෙනම් මෙතනින් මේ මිනිස්සයා ඇස තියලා බැලුවොත් මේ ඉහළින් තියෙන වස්තුවත් මේ කණ්ණාඩිය ඇතුලේ තියෙනවා වගේ තමයි යාට පේන්නේ. නැත්නම් තල දර්පණය ඇතුලේ. ඒක නිසා අපි මේ රේඛා දෙක දික් කරලා බැලුවම මෙතෙන්දී එකතු වුණා. අන්න එතන තමයි පුතේ හැදෙන්නේ. මොකද්ද? ප්‍රතිබිම්බය හැදුනා. අන්න එතන ප්‍රතිබිම්බයක් හැදුනා. එහෙනම් මෙන්න මෙතන ප්‍රතිබිම්බයක් හැදුනා නම් මෙන්න I කියලා ආයිගෙන් මතන පුතේ අපෙන් නේද? මෙන්න I කියලා මම මෙහෙන් යන I කියලා ප්‍රතිබිම්බයක් හැදුනා නම් මෙතෙන්දී මෙන්න තල දර්පණයකින් සෑදුණු ප්‍රතිබිම්බය. අපි දුර මෙන්න මේ දුරයි එකිනෙක සමානයි කියලා අපිට ආවා. ඒ දුරවල් දෙක එකිනෙක සමානයි කියලා ආවා පුතේ. හරි. දැන් අපිට කියන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් තල දර්පණයක් නැත්නම් කණ්ණාඩියක් ඉදිරියට ගියාට පස්සේ පුතේ අපි දැන් මෙන්න මේක මේ බෝඩ් එකේ කණ්ණාඩිය නම් මම හැරිලා ඉන්නවා. හැරිලා බලාගෙන ඉන්නකොට ඒක දිහා හැරිලා බලාගෙන ඉන්නකොට මට පිටුපස්සේ ඉහළින් තියෙන ඒවා මේක ඇතුලේ තියෙනවා වගේ පේනවා. ඇයි? ඒ වයින් එන ආලෝක කිරණ මේ පෘෂ්ඨයේ වැදිලා පරාවර්තනය වෙලා මගේ ඇස දක්වා එන නිසා මට ඒක ඒ විදිහට පේනවා. එහෙනම් පුතේ ආලෝක කිරණ ඇවිල්ලා ප්‍රතිබිම්බයක් හැදෙනවා නම් ඒ හැදෙන ප්‍රතිබිම්බය මේ කණ්ණාඩිය ඇතුලෙන් අපිට පේනවා. හැබැයි මේ ප්‍රතිබිම්බය කවදාවත් පුතේ අපිට තිරයකට ගන්න නම් බෑ. මොකද අපිට කණ්ණාඩියේ පිටිපස්සෙන් ගෙනින් තිරයක් තියලා අපේ ෆොටෝ එක අපි බලාගෙන ගම පිටිපස්සෙන් ගන්න බෑනේ පුතේ. ඒකේ අපේ ප්‍රතිබිම්බය තිරයකට ගන්න බෑ. අන්න ප්‍රතිබිම්බය තිරයකට ගන්න බැරි නිසා මේ වගේ අවස්ථාවකදී නැත්නම් තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බයක් අපි කියනවා අතාත්තික ප්‍රතිබිම්බයක් කියලා. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බය අතාත්තික ප්‍රතිබිම්බයක් කියලා කියනවා. ඒ වගේම පුතේ තල දර්පණයක් ඉදිරියට ගියාම අපි කණ්ණාඩියකින් බලලා දෙනවනේ අපිට සමානයි. ලොකුත් නෑ පොඩිත් නෑ අපිට සමාන ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. ඒ වගේම වස්තුවේ සිට දර්පණයට තියෙන දුරත් දර්පණයේ සිට ප්‍රතිබිම්බයට තියෙන දුරත් සමානයි කියලා අපි දැන් මේ කරපු දෙයින් ඔප්පුණා. අපි ඒකට කියනවා වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර එකිනෙක සමාන වේ කියලා. ඒකෙන් අපි කියනවා වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර එකිනෙක සමාන වේ. ඒ වගේම කණ්ණාඩියක් ඉස්සරහින් මම වම් කන අල්ලලා බැලුවොත් මට පේන්නේ කණ්ණාඩිය ඇතුලේ දකුණු කන අල්ලන් ඉන්නවා වගේ. එහෙනම් වමයි දකුණයි මාරු වෙලා පේනවා. වම දකුණ මාරු වෙලා පේනවා නම් පුතේ අන්න ඒ අවස්ථාවට කියනවා පාර්ශ්වික අපවර්තනයක් කියලා. ඉතින් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම දකින්න පුළුවන් දේවල් අපිට සර්ව සම ප්‍රතිබිම්බයක් තියෙනවා. අපිට සමානයි විශාලත්වයේ සමානයි. ඒ වගේම මම ඉඳලා දර්පණයට තියෙන දුර දර්පණයේ සිට මගේ ප්‍රතිබිම්බයට තියෙන දුර සමානයි. හැබැයි වම දකුණ මාරු වෙලා තියෙනවා. ඔළුවෙන් හිටගෙන ඉන්නවා එහෙම පේන්නේ නැහැ නේ පුතේ. උඩුකුරු ප්‍රතිබිම්බයක් තියෙනවා. හැබැයි කවදාවත් තිරයකට මේකෙන් ගන්න බැරි නිසා අපි මේකට කියනවා අතාත්තික ප්‍රතිබිම්බයක් කරනවා. අතාත්තික කියව තිරයකට ගන්න බැරි නිසා හදිස්සියවත් තිරයකට ගන්න පුළුවන් වුණා නම් මේකට කියනවා පුතේ අපි තාත්තික ප්‍රතිබිම්බයක් කියලා. එහෙනම් ඔයාලා පෙළ පොතේ තියෙනවා ගෙදරදී මේක කරන්න 5 රූපය කියන එක තමයි මේ රූපේ දක්වලා තියෙනවා. මම දැන් ඇඳපු රූප සටහන. ඒක ඇඳලා ඒක අඳින්න මුලින්ම ඒක ඇඳලා පුතේ මොනවද? ඒක ඇඳලා ඔයාලට තියෙන්නේ
තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ ලියන්න. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ. හරිද? අපි මෙතනින් පස්සේ මෙන්න මේ ටික ඔයාලා ගෙදරදී ලියන්න. වක්‍ර දර්පණ තමයි අපිට ඊළඟ දවසේ කතා කරන්න තියෙන මාතෘකාව. අපි ලබන සතියේ වක්‍ර දර්පණ වලින් හම්බෙමු. සියලු දෙනාටම උදේ සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. අපි ලබන සතියේ හම්බෙමු.